තවත් දවසක දෙවියන් වහන්සේගේ අභියසට එන්නට උන්වහන්සේ අපට ආශිර්වාද කරලා තිබෙනවා. ඇත්තටම අපට දේවස්ථානය තුල ඒක රාශී වෙන්න නොහැකි වුණත් විවිධ තැන්වල ඉඳලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේ අප ඒක රාශී කරලා තියෙනවා. ඉතින් අපි උන්වහන්සේට නමස්කාර කරන දේවදරුවන් හැටියට උන්වහන්සේට සැබෑ නමස්කාරයක් ඔසවන්නට අප සූදානම් වෙමු. ගීතාවලිය පොතේ 33 වෙනි ගීතයේ 12 වෙනි පදයේ සිට අප පද කීපයක් කියවමින් අපේ හදවත් සූදානම් කරගෙන උන්වහන්සේට සැබෑ නමස්කාරයක් ඔසවන්නට අපි සැරසෙමු. 12 වෙනි පදයේ සෝකීය දෙවියන් කොට ස්වාමින් වහන්සේ ඇතුව සිටින ජාතියද උන්වහන්සේ විසින් සෝකීය උරුමය කොට තෝරාගත් සෙනගද ආශිර්වාද ලද්දෝය. ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක සියලු මනුස්ස පුත්‍රයන් දන්නාසේක උන්වහන්සේ සෝකීය වාසස්ථානයේ සිට පොළොවවාසී සියල්ලන් දෙස බලනසේක ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේමය. ඔවුන්ගේ සියලු ක්‍රියා සලකන්නේ උන්වහන්සේමය. මහත් සේනාව කරන කොටගෙන ගැලවුණු රජෙක් නැත. බල සම්පන්න මිනිසෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැලවී ආරක්ෂා පිණිස අශ්වයන් නිෂ්ඵලය. උසුවකීය මහත් බලෙන් කිසිවෙකු නොගලවන්නේය. බලව ස්වාමින් කෙරෙහි බය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගලවන පිණිසත් දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත් උන්වහන්සේගේ ඇස් ඔවුන් කෙරෙහි යොමු කොට තිබේ. අපේ ආත්මය ස්වාමින් කෙරෙහි බලා සිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. අප උන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාස කළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය. ස්වාමීනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයෙන් ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා. මේ උදැසන අප නමස්කාර කරන ඒ මහිමාන්විත දෙවියන් වහන්සේ අප සමග සිටින දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේගේ දරුවන්ට උපකාර කරන මහෞත්තම තැනැන් වහන්සේ බවත් අප සිහිපත් කර ගනිමින් උන්වහන්සේට මේ කාලයක් වේලාවත් අප මේ ව්‍යායාමයත් උන්වහන්සේගේ දෑතට බාර කරලා අපි යාඥා කරමු. සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේගේ වචන ප්‍රකාරයට ඔබ වහන්සේ ජීවමානව අප සමග සිටින නිසා අනික වාරයක් ස්තුතියි. අප ගලවන පිණිස, අපට සමාදානය දෙන පිණිස, දුර්භික්ෂයෙන් අප ගලවන පිණිස බලයත් ඔබ වහන්සේගේ දෑතට මේ උදැස්සන අප බාර වෙමින් කැප වෙනවා. ආදරවන්ත පියාණනි, ඔබ වහන්සේගේ දෑත් අප එක එක්කෙනා මත තැබුව මැනව. ඔබ වහන්සේගේ දරුවන් කෙරෙහි ඔබ වහන්සේගේ අනුකම්පාවේ දෑස් යොමා තිබෙන නිසා අනේක වාරයක් අප ස්තුතියි කියනවා. පියාණනි, ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත දෑතට මේ කාලය බාර කරන අතර විශේෂයෙන්ම පියාණනි මේ කාරණාව තුල පංගුකාරීත්වයේ දරන දායකත්වයේ දෙන සෑම කෙනෙකුගේ මේ ජීවිත තුල ඔබ වහන්සේ වැඩවසන්න, ඔබ වහන්සේ උන්ට උපකාර කරන්න, ඔබ වහන්සේ උන්ට මඟ පෙන්වන්න කියලා අපි යාඥා කරනවා. පියාණනි, විවිධ තැන්වල සිට පංගුකාරීත්වයේ දරන ඔබ වහන්සේට නමස්කාරය ඔසවන ඔබ වහන්සේගේ දූ දරුවන් සමග සිටිය මැනව මේ කාලයට ආශිර්වාද කරන්න. නාසරීය යේසුස් වහන්සේගේම ජීවමාන නාමයෙන්. ආමේන්. සුබෝදෑසනක් සියලු දෙනාටම. තවත් ඉරි දිනක යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස් මේ උදෑසන එක්සිට්වන්ට උන්වහන්සේ අප දුන් කරුණාව නිසා ස්තුති කරමින් අපි මේ උදෑසන උන්වහන්සේගේ කරුණාව ගැන ගායනා කරමු. අපි ඉන්න වාතාවරණයේ කුමක් වුවත් උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ මඟ පෙන්වීම අපේ ජීවිතවලට උදේන් උදේ අලුත් තිබෙන නිසා අපි ඒ ගැන මෙනෙහි කරමින් මේ උදෑසන අපි ගායනා කරමු. උදේන් උදේ මගේ සිත අලුත් කරයි සමුද කියන ගීතිකාව. උදයෙන් උදය මගේ සිත අලුත් කරයි සමිඳුන්. ඒ අලුත් සිතින් උසන්නකි
කියා නමදිනී සමිඳුගේ දෙපා උදයෙන් උදය මගේ ගත සුවපත් කරයි සමිඳුන් ඒ සුව ඇති ගතින් ඔසන්න කියා නමදිනී සමිඳුගේ දෙපා අලුත් කරයි සමිඳුන් ඒ අලුත් සිතින් ඔසන්න කියා නමදිමි සමිඳුගේ දෙපා උදයෙන් උදය මගේ ගත සුවපත් කරයි සමිඳුන් ඒ සුව ඇති ගතින් ඔසන්න කියා නමදිමි සමිඳුගේ දෙපා ඔබ පාමල සිටින්නේ අන්දයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා මුදවසන අපි උන්වහන්සේගේ පාමුලට ඇවිල්ලා උන්වහන්සේට ස්තුති කරන්න නමස්කාර කරන්නට හදවතින් යුතු ජනතාවක සිටිනවා. සමහර විට ඔබ ඉන්න ස්ථානයේ ඉතාමත් අමාරු ස්ථානයක් වන්නට පුළුවන්. බොහෝ කැළඹිලි සහිත බලාපොරොත්තුවක් නැතුව ඇති. නමුත් උන්වහන්සේගේ පාමුල පමණක් අපිට බලාපොරොත්තුවක් තියෙන නිසා අපි කැළඹෙන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි මේ උදෑසන උන්වහන්සේගේ පාමුලට ගොස් බලාපොරොත්තුවක් සහිත උන්වහන්සේට ස්තුති කියමු. ගායනා කරමු ඔබ පාමුල සිටින අන්තයේ. ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා අභියස ප්‍රේමය උතුරා යන්නේ මගේ හදවත සාමයෙන් පිරීලා යන්නේ දෙව් අභියස ප්‍රේමය උතුරා යන්නේ මිනිසුනේ දැන් නමදින්නේ ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා
වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා. මේල අපි ඇද නොහැකි දෙයක් ගීතිකාවත් යේසුස් මගේ අතනාරී කියන ගීතිකාවත් එක්ව ගායනා කරන්නට යනවා. මේ ගීතිකා අපිට බොහොම හුරු පුරුදු ගීතිකා දෙකක් අපි නිතරම ගායනා කරනවා. නමුත් මේ ගීතිකාවල අර්ථය මෙනෙහි කරමින් අපිට ගායනා කරන්නට ඇත්තටම මේ ඉන්න වාතාවරණය තුළ පුළුවන් ද කියලා කල්පනා කරන්න. උන්වහන්සේට බැරි දෙයක් නැහැ කියන එක අපිට විශ්වාස කරන්නට ඇත්තටම පුළුවන්. මොකද අපේ ආඥාවලට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ හිතාගත නොහැකි මොහොතක උන්වහන්සේ අපිට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ. ඒ වගේම සමහරට ඉන්නව අමාරු අවස්ථාවලද පවා උන්වහන්සේ අපේ අත් හරින්නේ නැහැ කියන එක අපිට විශ්වාස කරන්නට පුළුවන්. මේ යන කාලය තුල පවා යේසුස් වහන්සේ ඔබෙත් මගෙත් අත්නාරින්නේ නැහැ. කුණාටු එන්න පුළුවන්. සුළඟ හමන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා. ඒ බලාපොරොත්තු වෙන යුතුව උන්වහන්සේ ස්තුති කරන්න අපිට නොහැකි දෙයක් ස්වාමින්ට ඇත නොහැකි දෙයක් ස්වාමින්ට ඇත නොහැකි දෙයක් ඇත නොහැකි දෙයක් ඇත නොහැකි දෙයක් ස්වාමින්ට නෑ නොහැකි දෙයක් ස්වාමින්ට නෑ නොහැකි දෙයක් ස්වාමින්ට නෑ නොහැකි දෙයක් නෑ නොහැකි දෙයක් නෑ නොහැකි දෙයක් ස්වාමින්ට යේසුස් මගේ අතනාරී යේසුස් මගේ අතනාරී කුණාටුවාවත් සුළඟ හැමුවත් යේසුස් මගේ අතනාරී යේසුස් මගේ අතනාරී යේසුස් මගේ අතනාරී කුණාටුවාවත් සුළඟ හැමුවත් යේසුස් මගේ අතනාරී. ස්වාමිනේ මේ උදෑසන ඔබ වහන්සේට අපි බාර වෙනවා ස්වාමිනේ. පියන්නේ අපි ඔබ වහන්සේට নমස්කාර කරන්නට විශ්වාසවන්ත දරුවන්ව සිටිනවා පියන්නේ. ඔබ වහන්සේ අපට දුන්නු මේ විශ්වාසවන්තකම නිසා ස්තුතියි පියන්නේ. අපාවට කුමක් සිදුවත් පියන්නේ අපිට එකම බලාපොරොත්තුව අපි දවසක ඔබ වහන්සේව හමු වෙන්නට යනවා කියන එකයි පියන්නේ. මේ උදෑසන ඔබ වහන්සේ වෙතට හදවත පූජා කරන්නට බැරි ගොඩක් අය ඇති පියන්නේ කැළඹිලි සහිතව. ඒ හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේව බාර ගන්න අමාරුවෙන් යන හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර කරනවා පියන්නේ. ඔබ වහන්සේ මේ හැම කෙනෙකුටම සහනයක් වට ඔබ වහන්සේට විශ්වාසවන්ත වන්නට ඔබ වහන්සේ උදව් කරන්න පියන්නේ. මේ සියලු දේවල් ඔබ වහන්සේට බාරයි. දේව මේ ආරම්භයේ සිට අවසානයේ දක්වා සියලු කොටස් බාරයි. සුදාත්මිනී ඔබ වහන්සේ ක්‍රියා කරන්න අපේ ජීවිතවලට සැනසෙලි කාර්යයක් වන්ට පියාණේ. මේ සියල්ලත් බාර කරන්නේ ගැලවුම්කාර යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. අපි ආඥා කරමු. ආදරණීය දෙව් පියාණනි, මේ ලස්සන ඉරුදින එක සිතකින් එක ආත්මයකින් ඔබ වහන්සේගේ අභියසට එන්න දුන්න කරුණාවට ස්තුතියි පියාණනි. ඔබ වහන්සේගේ දරුවෝ ලෙස කිතුණු සභාවක් ලෙස ඔබ වහන්සේ ඉදිරියේ අපි කර ඇති වැරදි වලට අපි කමාව අයිදිනවා ස්වාමිනී. පියාණනි, ධර්මයේ ඔබ වහන්සේගේ වචනේ තියෙනවා ධර්මිෂ්ඨ කෙනෙක් නැහැ, එක්කෙනෙක්වත් නැහැ කියලා. ඔබ වහන්සේ ඉදිරියේ අපේ ධර්මිෂ්ඨකම් වැරැල්ලක් වගේ කියලා. දෙවියන්න් වහන්සේ ජීවමාන ජේසුනි ඔබගේ ලැබුණු ධර්මිෂ්ඨකම ඇර කිසිම හොඳක් යහපතක් අපි තුල නැහැ ස්වාමින් වහන්සේ. දෙවියන්නි අපි ගැනම අපේ යහපත්කම් ගැන අපි සිතමින් කටයුතු කළ අවස්ථා ගැනත් අපේ හොඳ දේවල් ගැන අපි උදම් මනපු අවස්ථා එමටයි. අනේ ස්වාමින් වහන්සේ අපිට කමා කරන්න.
ඔබ වහන්සේ අපිට දීපු ධර්මිෂ්ඨකම නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඒ වගේම ස්වාමිනිය ඔබ වහන්සේගේ වචනේ තියෙන ඔබ වහන්සේ සොයන්නා වූ කෙනෙක් නැහැ, එක්කෙනෙක්වත් නැහැ කියලා. ඒ වගේම කියනවා යමෙක් ඔබ වහන්සේව මුළු සිතින් සොයනවා නම් ඔබ වහන්සේ සම්බ වෙනවා කියලා. දෙවියන්ණනි අපිට කමා වෙන්න කිතුණු සභාවක් ලෙස ඔබ වහන්සේගේ දරුවෝ ලෙස අපි මුළු සිතින්ම ඔබ වහන්සේව සොයලා නැති එකට ස්වාමිනී. අපි මුළු සිතින්ම ඔබ වහන්සේ සොයන්නේ. අපි බොහෝ වෙලාවට අපේ දේවල් ගොඩක් සොයනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ කියනවා පළමුව ධර්මිෂ්ඨකමත් දේව රාජ්‍යත් සොයාපල්ලා එවිට සියල්ල සම්භ වෙයි කියලා. පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ පාමුලට එනවා. ඔබ වහන්සේගේ දරුවෝ ලෙස ස්වාමිනී අපිට කමා කරන්න. මානසික දේවල් වලට, ලෞකික දේවල් වලට අපි බොහෝ ඇදී ගිහින් තියෙනවා. මානසික ලෙස සිටින්නෝ මානසික දේවල්ටද, ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවල්ටද ඇලුම් ඇති කියලා ඔබ වහන්සේගේ වචනේ තියෙනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවෝ ලෙස අපි ලෞකික දේවල් වල ඇලී ගැලී සිටමින් ඔබ වහන්සේ අමතක කරන අවස්ථාවෙමටයි අපිට කමා කරන්න දෙවි පියාණනි. ඒ වගේම දෙවියන්ණනි ඔබ වහන්සේගේ වචනේ තිබෙන මුළු ආත්මයෙන්ද, මුළු සිතින්ද, මුළු බුද්ධියෙන්ද, මුළු ශක්තියෙන්ද ඔබ වහන්සේට ප්‍රේම කරන්න. ඔබ වහන්සේට වගේ මසල්වැසියටත් ප්‍රේම කරන්න කියලා ස්වාමිනී. දෙවි පියාණනි අපි ඒ මුළු ආත්මයෙන්, ශක්තියෙන්, බුද්ධියෙන් අපි ඔබ වහන්සේටත් ප්‍රේම කරලා නැහැ ස්වාමිනී. එසේම අපි අපේ අසල්වැසියටත් ප්‍රේම කරලා නැහැ පියාණනි. අනේ අපිට කමා කරන්න ජේසුස් වහන්සේ. ඔබ වහන්සේ ඉදිරියේ අපි ඔබ වහන්සේගේ දරුවෝ වන අපි කිසිම හොදක් නැහැ. ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රමිතියෙන් අපි ගොඩාක් ඈතයි ස්වාමින් වහන්සේ. අපිට කමා කරන්න ස්වාමින් වහන්සේ. දෙවියන්ණනි ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන එක්සත්කමේ, ශුද්ධකමේ, ඒ සභාව එක්සත්කමේ, ශුද්ධකමේ හදවත් අපි තුල නැති එකට අපිට කමා කරන්න. අපි බොහෝ අමනාපකම් හිතේ තියාගෙන අපේ සහෝදරයන් ගැන නොරුස්නා හැඟීම් වලින් සමාව දීපු නැති පාප වලින් ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේ ඉදිරියට එනවා. අපිට කමා කරන්න දෙවියන්ණනි. ඔබ වහන්සේ කියනවා, ඔබ වහන්සේගේ වචනේ තියෙනවා පවිත්‍ර සිත් ඇත්තෝ ආශිර්වාද ලද්දෝය ඔවුන් දෙවියන් වහන්සේ දකින්නෝය කියලා. ස්වාමී ජේසුස් වහන්සේ අපේ සීල අපවිත්‍රකම් වලට කමා කොට අපට ඔබ වහන්සේගේ ඒ අනගි පූජාවෙන්, යේසුස් වහන්සේ කල්වරියේ අනගි පූජාවෙන් අපව පවිත්‍ර කරන්න. ස්වාමී ජේසුනි ඔබ වහන්සේදී මෙසේ පසුතැවෙමින් වෙන අපිට ඔබ වහන්සේගේ කුරුසේ පාමුල පව් කමාව තිබෙන නිසා ස්තුතියි. උත්තාන වූ ජේසුනි ජීවමානව අප අතර අදත් වැඩ සිටින ජේසුස් වහන්සේ ඔබ වහන්සේගේ නොමිලේ ලැබෙන පව් කමාවත්, ඔබ වහන්සේගේ නොමිලේ ලැබෙන අධික කරුණාවත්, ඒ ආත්මික ආශිර්වාද ගැනත්, ඒ සදාකාල ජීවනය ගැනත් ඔබ වහන්සේට ස්තුතියි කියමි. ස්වාමී ඔබගේ පාමුලට එනවා කිතුණු සභාවක් ලෙස, දේව දරුවෝ ලෙස දේව පියාණනි අපිට කමා කොට අපි එක් එක්කෙනාව සුවපත් කරන්න. අපි එක් එක්කෙනාව නගා සිටවන්න ස්වාමිනී. විශේෂයෙන්ම ස්වාමිනී අපේ කුරුඳුවත්ත සභාව ගැන ආඥා කරනවා. විවිධ වූ ප්‍රශ්න හේතු මත ස්වාමිනී වසංගතය හේතුවෙන් දුක් විඳින අය, ඒ වගේම ස්වාමිනී මේ තත්වයන් තුල වසංගතය නිසා පැන නැගෙන වෙනත් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, තවත් මානසික අසහන ගැටලු ස්වාමින් වහන්සේ විවිධ වූ අමාරුකම් වලින් යන සියලු දෙනාම ඔබ වහන්සේ වෙත ඔසවනවා. පියාණනි ඔබ වහන්සේගේ දිව්‍ය සැනසීමක්, ඔබ වහන්සේව සෙවීමෙන් ලැබෙන ඒ ඔබ වහන්සේව සම්බ වෙලා ඔබ වහන්සේ ජීවිතේ පළමු තැන ඔබ වහන්සේට දීලා ලැබෙන ඒ ඔබ වහන්සේගේ පුදුම අනුග්‍රහය ලබන්න අපි එක් එක්කෙනාට ආශිර්වාද කරන්න. ඒ වගේම ස්වාමිනී අපේ සභාවේ නායකත්වයේ සිටින අයට මේ අවස්ථාවේ ඔබ වහන්සේ වෙතට මේ ඇදිහිලිවන්තයන්ව ගෙන යන්න, ඔවුන්ව තවත් ඔබ වහන්සේගේ වචනය තුළින් මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඔබ වහන්සේගේම ශුද්ධාත්ම මඟ පෙන්වීම දෙන්න ස්වාමිනී. ඒ වගේම දෙවි පියාණනි ඔබ වහන්සේගේ පාමුලට එනවා මේ දේශය ගැන, අපේ දේශය ගැන ස්වාමිනී. අපේ දේශය අපිට තාමත් දිනා ගන්න බැරි වෙලා තියෙනවා. ඔබ වහන්සේ වෙතට අපිට කමා වෙන්න, ඔබ වහන්සේ කියන ලෝකේ ආලෝකයක් වෙන්න, පොළවේ ලුණු වෙන්න අපි අපොහසත් වෙලා තියෙන නිසා තාමත් අපිට මේ දේශය සම්පූර්ණව දිනා ගන්න බැරි වෙලා තියෙනවා ස්වාමිනී. මේ මනුෂ්‍යයන් ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේ මේ පොළව දිහා බැලුවහම මිනිස්සු ගොඩාක් දුෂ්‍යකම් කරමින්, කිලුටකම් කරමින් ඔබ වහන්සේගෙන් ඈත් වෙලා ඉන්නවා. ස්වාමින් වහන්සේ කමා කරන්න අපේ දේශයේ ඔබ වහන්සේ නොඅඳුනන සෙනග වෙනුවෙන් අපි
කමාවිල්ලනවා ස්වාමිනී අපේ වැරදි ගැන තුන්ගේ වැරදි ගැන ස්වාමින් වහන්සේ මනුෂ්‍යයන් දෙස අනුකම්පාවෙන් ඔබගේ කල්වරි පූජාවෙන් දැක්වූ ඒ ප්‍රේමයෙන් දෙස බලමින් අපේ දේශය සුව කරන්නේ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ වචනයේ තිබෙනවා ස්වාමිනී මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත් වී යාඥා කර මාගේ මුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ට පව්කමාකට ඔවුන්ගේ දේශය සුව කරනවා කියලා ස්වාමිනී. දෙවි පියාණන් වහන්සේ සියලු අමාරුකම් මැද ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්න සෙනඟ කියලා අපිට දැනගන්න පිණිස අපේ දේශය සුව කරන්න ස්වාමින් වහන්සේ. අනිත් අය ඔබ වහන්සේ දෙවියන් වහන්සේ කියලා දැනගන්න පිණිස ඔබ වහන්සේගේ දරුවෝ වන අපිට ඔබ වහන්සේ තුල ලැබෙන ඔබ වහන්සේට ලං වෙන්න ඔබ වහන්සේ තුල ලැබෙන ඒ ආශිර්වාදයේ වැඩ සිටීමක් දකින්න තවත් කරුණාව දෙන්න ස්වාමිනී. පියාණන් වහන්සේ මේ මුළු යාඥාව ඔබ වහන්සේ වෙත ඔසවනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. අද දින බයිබල් කියවීම 2 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා. නුඹ මාගේ නැසූ සාරු වචනවල ආදෘශ්‍ය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයේ යුක්තව අල්ලාගෙන සිටින්න. නුඹට බාර දුන් යහපත් දේ අප තුල වසන ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ආරක්ෂා කරන්න. පිගලෙස්ද හර්මෝගෙනිස්ද ඇතුළුව ආසියාවේ සිටින සියල්ලන් මාගෙන් අහක්ව ගිය බව නුඹ දන්නේය. ඔනේස්පොරස්ගේ පවුලට ස්වාමීන් වහන්සේ කරුණා කරන සේක්වා. මක්නිසාද ඔහු නොයෙක් වරමා ප්‍රාණවත් කළේය. මාගේ යදම් ගැනත් ඔහු ලැජ්ජා නොනේය. ඔහු රෝමයට ආකල බොහෝ උත්සාහයෙන් මා සොයා මා සම්භවෙන්ට ආවේය. ඒ දවසේදී ඔහුට ස්වාමින් වහන්සේගෙන් දයාව ලැබෙන්න ස්වාමින් වහන්සේ සලස්වන සේක්වා. ඔහු එපීසේදී කොපමණ දේවලින් සේවය කළේද කියා නුඹ හොඳ හැටි දන්නේය. දෙවියන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේගේ වචනය පිළිබඳව අධ්‍යයනයක් ලබන්නට උන්වහන්සේ අද දවසේත් අපව කැඳවලා තියෙනවා. ඒ ගැන දෙවියන් වහන්සේට අනේක වාරයක් අප ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි මේ වචනය පිළිබඳව අධ්‍යයනය කරන්නට කලින් අපි දෙවියන් වහන්සේට අපි යාඥා කරමු උන්වහන්සේගේ කරුණාව අපට ලැබෙන පිණිස. පියාණනි අපි ඔබ වහන්සේගේ ජීවමාන වදන් අපි ඔබ වහන්සේගේම දෑතට බාර කරනවා. පියාණනි මේ ආසන ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත දූ දරුවනුත් වචනය විග්‍රහ කරන්නට යෙදෙන මමත් ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. ආදරවන්ත පියාණනි මේ ශුද්ධ වචනය අපට තේරුම් ගන්න ඒ නිවැරදිව විග්‍රහ කරන්න සුද්ධාත්මයන්නි අප සමග සිටමින් අපට උපකාර කරන්න. පියාණනි සිළු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේට දෙමින් අපි බාර වෙනවා. යේසුස් වහන්සේගේම ජීවමාන නාමයෙන්. ආමේන්. අපි ඔබ දන්නවා අපි හැම කෙනෙක්ම එකතු වෙලා අපි ඉගෙන ගන්න යන්නේ දෙවෙනි තිමෝති පොත පිළිබඳවයි. මේ පසුගිය දවස්වල අපි අගෝස්තු මාසයේ ඉඳලම මුල් සතියේ ඉඳලම අපි ආරම්භ කරන්නට යෙදුනා මේ දෙවෙනි තිමෝති පොත අධ්‍යයනයක් කරන්න. ඉතින් අද දවසේ අපි අධ්‍යයනය කරන්න යන තුන්වෙනි දේශනාවට අදාළ වෙන්නේ දෙවෙනි තිමෝති පොතේ 13 වෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා. ඉතින් දැන් මේ එකපාරටම 13 වෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා අපි අධ්‍යයනය කරද්දී අපි එකපාරටම අද දවසේ අලුතෙන් යමෙක් සම්බන්ධ වෙනවා නම් මම හිතන්නේ අප මුල් ටික දන්නේ නැතුව එකපාරටම ඒක අදාළ කරගන්න අමාරු වෙනවා. ඒ නිසා මම කැමති නැවත වාරයක් අර පළවෙනි පදයේ සිට 12 වෙනි පදය දක්වා පොඩි සාරාංශයක් විනාඩි කිහිපයකින්ම ඔබට ගෙනින්නට. අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විශ්වාසවන්ත දාසයෙක් වුණා වූ පාවුලතුමා මේ අවස්ථාවේ ඉන්නේ හිරගෙදර. ඒක සාමාන්‍ය හිරගෙදරක් නෙමෙයි රෝමේ හිරගෙදරක්. ඒක ඉතා අඳුරු ඒ වගේම පොළව යට තියෙන ගුහාව වගේ කාමරවල තමයි මේ පාවුලතුමා සිටියේ. ඒ වගේම යදම් වලින් එතුමා ගැට ගහලා දාලා තිබුණා. ඉතින් එවැනි අවධියක සිටින පාවුලතුමා තමයි මේ එතුමාගේ විශ්වාසවන්ත දාසයෙක් වන තිමෝතිතුමාට ලිපියක් ලියන්නේ.
තිමොතිතුමා එවකට වැඩ කරපු ඒ සභාවේ ස්වභාවයන් අත්දැක්ක පාවුලතුමා මෙන්න පාවුලතුමා තිමෝති කියන ගෝලයට ලියුමක් ලියනවා. ඒ වගේම ඇයි පාවුලතුමා හිරගෙදර ඉන්නේ? පාවුලතුමා හිරගෙදර ඉන්නේ එතුමා සුභාරංචිය ප්‍රකාශ කළ නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ වූ දාසයෙක් නිසා. අපි දැනගෙන සිටියා එවකට සුභාරංචිය ප්‍රකාශ කළා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිබඳව කතා කළා වූ අයට විරුද්ධව එවකට කොපමණ විරෝධතා තිබුණාද කියලා. ඒකේ හේතුවක් ඇටියටයි පාවුලතුමා හිරගෙදර ඉන්නේ. එහෙම නැතුව පාවුලතුමා හිරගෙදර ඉන්නේ වෙන විශේෂිත අපරාධයක්වත් එහෙම නැත්නම් වෙන හොරකමක් මරකමක්වත් කරලා එහෙම නෙමෙයි. ඉතින් අපි දන්නවා දැනටමත් රෝමේ හිරගෙවල් ඊ타මත්ම අපවිත්‍රයි. ඒ විතරක් නෙමෙයි භයානකයි. ඒ වගේම අඳුරු තැන් වලින් යුක්ත ඒවා තමයි මේ රෝමේ හිරගෙදර. මොහොතක් හිතන්න. මේ පාවුලතුමා කියන මේ ශ්‍රේෂ්ඨ නායකයා මෙවැනි ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ දාසයෙක් වුණ නිසා එතුමට හිරගෙදර ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. අපි දන්නවා කොහොම නමුත් මේ හිරගෙවල් වල ඉන්න අයට විවිධ අවශ්‍යතාවයන් තිබෙනවා. ඔවුන්ට හරියට ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ආහාර වේලක් ලබා ගන්න, එහෙම නැත්නම් පොරවන රෙද්දක් ලබා ගන්න, ඇඳුමක් පැළඳුමක් ලබා ගන්න කාගෙන් හරි උපකාරයක් අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් මේ සඳහා ඒවා ලබා ගන්නට එක්කෝ ඥාතියෙක්ගෙන් නැත්නම් හිතවතුකින් තමයි ඒ උපකාරය ලබා ගන්නට අවශ්‍ය වුණේ. ඉතින් කොපමණ අවශ්‍යතා තිබුණත් බාධාව තමයි හිරකරුවෙක් හමුවීම ලේසි පහසු කාරණාවක් වුණේ නෑ. ඒක හරිම භයානක කාරණාවක්. සමහර වෙලාවට ඊටාම පොඩි දෙයක් වෙන්න පුළුවන්. පොඩි වැරදීමකින් ඒ යන තැනැත්ත පවා සිරගත වෙන්න ඉඩකඩ තිබුණා. ඉතින් මෙවැනි වාතාවරණයක් තුල තමයි පාවුලතුමා මේ සභාවට ලියන්නේ. දැන් එතුමා ඒක ගැන කනස්සලු වුණේ නෑ. එතුමට විඳින්න තිබුණු වේදනා බාධාවන් යේසුස් වහන්සේ නිසා දරාගත්ත තැනැත්තෙක්. නිසා ඒක මහා විප්ලවයක් වගේ එකක්. ඉතින් මේ අපේ ජීවිතයට අපි මේවා අදාළ කරගත යුතුයි. ඉතින් අද දවසේ අපි විශේෂයෙන්ම බලන්න යන්නේ 13 වෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා. නමුත් අපි බලමු අර මම කලින් කිව්වා වගේ පළවෙනි පරිච්ඡේදයේ 1 සිට 12 දක්වා පදවල පොඩි අදහසක් අපි ගේමු. ක්‍රිස්තුස් වහන්සේට වඩා ලං වෙලා ඒ වගේම ස්වාමින් වහන්සේගේ සුභාරංචියට නිර්භීතව මුහුණ දුන්න නිසා එතුමට මේ හිරගෙදරට යන්න උනේ. එතකොට අපි ඊටාම කෙටියෙන් මේ ගැන සාකච්ඡාවකට ගත්තොත් දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් සමග පාවුල්තුමා කැඳෙව් බව තිමෝතිට ලියනවා. ඒක ස්වාමීන් වහන්සේගේ පොරොන්දුවක් හැටියට දුක් විඳින්නට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දාසයන් කැඳවලා තිබෙනවා. සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මේ සියල්ල ලැබිලා සැප සම්පත් ජීවිතයක් ගත කරන්න ස්වාමින් වහන්සේ තුල පුළුවන් කියලා. ඇත්තටම එහෙම පැත්තකුත් තියෙනවා. නමුත් ස්වාමින් වහන්සේ අප කැඳවනවා උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයෙක් හැටියටත්. එතකොට පාවුලතුමා සතුටටපත් වෙනවා තිමෝතිතුමාගේ තුල තිබුණා වූ ඇදහිල්ල ගැන. එතකොට මේ ඇදහිල්ල එතුමට කොහොමද ලැබුණේ? මේ තිමෝතිට ඇදහිල්ල ලැබෙන්නේ තමාගේ මවගෙන් නැත්නම් තමාගේ මිත්තණියගෙන් තමයි ඇදහිල්ල ලැබෙන්නේ. මොකද පාවුලතුමා මේ මිත්තණිය ගැනත් ඒ වගේම මව ගැනත් ඒ අයගේ තිබුණු ඇදහිල්ල ගැන ඉතාමත් මහ පුදුමාකාර ලෙස කතා කරනවා. ඉතින් අපි බලන්න ඕන ඇදහිල්ලෙන් යුක්තව සේවය කළ සෙනගගේ ස්වභාවය ගැන මේදී පාවුලතුමා කතා කරනවා. දැන් පාවුලතුමා තිමෝතිතුමා ගැන පමණක් නෙමෙයි ඇදහිල්ලෙන් සේවය කරපු අනිකුත් සේවක සේවිකාවන් ගැන පාවුලතුමා කතා කරනවා. එතකොට ඒ වගේම තිමෝතිතුමාගෙන් පාවුලතුමා ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? එතුමා ආරම්භ කරන්නට යෙදුණු සේවය ඉදිරියටම කරගෙන යන පිණිස. එතකොට එහෙම ඉදිරියට කරගෙන යන විට පාවුලතුමා ප්‍රකාශ කරනවා
ඒකේ ආශිර්වාදය කවර කලකවත් නැතිව යන්නේ නැහැ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේගේ ප්‍රේමවන්ත දූ දරුවන් හැටියට උන්වහන්සේ කැඳවුවා වූ මේ වැඩේ කරද්දී දන්නවද ලස්සනම වැඩේ උන්වහන්සේ ආශිර්වාදත් කරන්නට පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් අපි දෙවියන්වහන්සේගේ ප්‍රේමවන්ත දරුවන් උන්වහන්සේගේ මෙහෙවරට කැඳවනු ලැබුවන්. ඒක නිසා තමයි අපි මේ හැම එකක් පිළිබඳවම අප එකින් එක තේරුම් කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකම මේ පොත කියවනකොට ඉතා පැහැදිලිව තියෙන වචන කීපයක් තියෙනවා. සිහි කරන්න නැත්නම් මතක තබා ගන්න කියන වචන. දැන් මේ පද පළවෙනි පදේ 4 5වෙනි සහ 6වෙනි පදවල අපට සඳහන් කරනවා. මොනවද කරන්නේ? සිහි කරන්න. ඒ වගේම මතක තබා ගන්න කියලා. මොනා ගැනද මේ සිහි කරන්නේ? මොනා ගැනද මතක තබා ගන්නේ? එක කාරණාවක් තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව මතක තබා ගන්න. දෙවියන් වහන්සේ යම් ආකාරයකට ඔබටත් මටත් පොරොන්දුවක් දුන්නා නම් ඒ පොරොන්දුව ඉෂ්ට වෙනවා. ඒ නිසා ඒ පොරොන්දුව අමතක කරන්න එපා. ඒ පොරොන්දුව මතක තබා ගන්න කියන එක දෙවියන් වහන්සේගේ දාසයා තිමෝති පාවුල්තුමා අපට ආයාචනයක් කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ සෙනගම අමතක කරන්න එපා. ඒ සෙනග මතක තබා ගන්න කියලා කියනවා. දැන් දන්නවද දෙවියන් වහන්සේගේ සෙනග අප එක එක්කෙනා දැන් අපි වචනේ අහන අය හිතන්න පුළුවන් මේ සභාපාලකවරුන්ට විතරයි මේ සෙනගක් ඉන්නේ කියලා. නැහැ. අපි හැම කෙනෙක්ම යම් ආකාරයක ස්වාමීන් වහන්සේගේ ගබඩාකාරයන්. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ ගබඩාකාරයන් හැටියට අපට දීලා තියෙන වගකීම අප ඉටු කළ යුතුව තිබෙන නිසා අපට තියෙන වගකීම් අමතක නොකළ යුතුයි. ඒ වගේම අමතක කරන්න එපා කියන දෙවියන් වහන්සේගේ බලය ගැන. උන්වහන්සේගේ බලය කවරම කලකවත් අමතක කරන්න එපා කියනවා. අපිට මතක් වෙනවා ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදය 8 වෙනි පදේ. එතකොට කියනවා සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්නට පෙර ආතුව උන්වහන්සේ ප්‍රකාශ කරපු දේවල්. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදේද සමාරියේද පොළවේ සීමාන්තය දක්වාද මාගේ සාක්ෂිකාරයන් වන බව උන්වහන්සේ ප්‍රකාශ කරා. ප්‍රේමණීය සහෝදරය සහෝදරි ස්වාමීන් වහන්සේ අපව කැඳවලා තියෙන මහත් වූ මෙහෙවරකට මොකටද? උන්වහන්සේගේ සැබෑ සාක්ෂිකාරයන් හැටියට. ඒ සාක්ෂිකාරයන් හැටියට ඔබත් මමත් කැඳවලා තිබෙනවා. ඒ කැඳවීම ඉටු කරන්න උන්වහන්සේගේ බලයත් අපට ප්‍රදානය කළා තියෙනවා. එතකොට ඒක කවරම කලකවත් අමතක කරන්න එපා. උන්වහන්සේ තේජාන්විත බලවත් දෙවියන් වහන්සේ. එපමණක්ම නෙමෙයි. සුභාරංචි තිබෙන වටිනාකම පිළිබඳව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩයේ තිබෙන අද්විතීය බව, උතුම්කම, විශේෂ දෙයක් බව සලකන්න කියලා මේ ලියන නායකතුමා පාවුලතුමා තිමෝතිට සඳහන් කරනවා. මේ තිමෝතිට එදා සඳහන් කර මේ අද කාටද? අද ඔබටත් මටත් දෙවියන් වහන්සේ මේ ආකාරයට කතා කරනවා. එතකොට පාවුලතුමා තිමෝති නැමැති සභාපාලකතුමා වෙනුවෙන් තමයි මේ කාරණාව ප්‍රකාශ කරන්නේ. ඉතින් 8 සහ 12 පදවල මෙන්න මේ අරුත තමයි ගෙනලා දුන්නේ. ඉතින් අපි ඊටාම කෙටියෙන් තමයි මේ කරුණු කාරණා අපි අතීත පාඩම් වල ඒවා අපි පොඩ්ඩක් සාකච්ඡාවට ගත්තේ. එතකොට මේ උතුම් පණිවිඩය ගැන එතුමා කියනවා ආඩම්බර වෙන්න. ඒ වගේම ඇදහිලි වන්තෙක් වීම ගැන කවර කලකවත් ලැජ්ජා වෙන්න එපා. ඔබ දන්නවද සමහර අය යේසුස් වහන්සේ පිළිගත්තාම ඒ ගැන කියන්න සමහර වෙලට ලැජ්ජා සහගත ස්වභාවයක් තියෙනවා. එතකොට යේසුස් වහන්සේ කියනවා යමෙක් උන්වහන්සේ පිළිබඳව පොළවේදී ලැජ්ජා වෙනවනම් ස්වර්ගයේදී උන්වහන්සේ ඊටත් වඩා ඒ තැනැත්තා හෝ තැනැත්තිය ගැන ලැජ්ජා වෙනවා කියලා. ඒක නිසා ක්‍රිස්තුස් වහන්සේගේ දාස දාසියෙ බව ප්‍රකාශ කරන්න අපි කවර කලකවත් මැලි විය යුතු නැහැ, ලැජ්ජා විය යුතු නැහැ. ඒක නිසා ඇදහිලිවන්තයන් හැටියට ඒ අභියෝගය අප එක එක්කෙනාට තිබෙනවා. ඉතින් බලන්න යේසුස් වහන්සේ මොන තරම් ප්‍රේමණීය දෙවි කෙනෙක්ද කියලා. උන්වහන්සේ වෙනුවෙන් කැප කළා වූ මේ පාවුලතුමා, ඒ ජීවිතේ කැප කළා වූ පාවුලතුමා මෙන්න අපට යම් කිසි ඕවදනක් දෙනවා. අපට යම් බලාපොරොත්තුවක් දෙනවා. මෙන්න මේක තමයි අපි තේරුම් ගත යුතු ඉතාමත්ම වටිනා කාරණාව. ඉතින් බොහෝ වටිනා දෙයක් නම් අපි මොකද්ද කරන්නේ? අපි දන්නවා යේසුස් වහන්සේ අපිට ඉතාම වටිනවා. එතකොට වටිනා දෙයක් ගැන අපි මොනවාද කරන්නේ? ඉතින් කරන්න පුළුවන් කාරණා දෙකක් ගැන
අපිට මේ අද දවසේ පාඩම තුල අපට ඉගෙන ගන්න පුළුවන් කාර්යකමක් ලැබෙනවා. දැන් අපි බලමුකෝ මෙන්න මේ ආකාරයට මේ පොඩි උදාහරණයක් අපිට මේ අධ්‍යයනය කරන්න දීලා තියෙනවානේ දෙවෙනි තිමෝති කියලා අධ්‍යයන පිටපතක්. ඒ පිටපතේම තිබුණු උදාහරණයක් අරගෙන තමයි මම මේ කතා කරන්න හදන්නේ. දැන් යම්කිසි පුද්ගලයෙක් හිතමු එයා ඈත පිටිසර පළාතකට යනවා වසර ගණනාවකට නැවත ඒ ගම්මානයට එන්නේ නැති විදිහට. එතකොට ඔහු යනකොට ඔහුට ගෙනියන්නට බැරිව තිබුණු එතුමගේ වාහනයයි සතුන් ටිකයි ඒ ගමේ ඉන්න විශ්වාසවන්තයි කියලා මිනිසෙකුට බාර දීලා යනවා. ඉතින් වසර ගණනාවකට පස්සේ එතුමා නැවත තම ගම්මානයට එනවා. ඒ ගම්මානයට එනකොට ඒ වාහනයයි ඒ තමන්ගේ ඒ සන්තකව හිටිය සතුන් ටිකයි නැත්නම් හරකුයි නැත්නම් එයාට මොන වගේ දෙයක් ඇති වෙයිද? දැන් බලන්නකෝ මේ මිතාම සරල උදාහරණයක් ඇතුව කියන්නේ. ඒක නිසා බලන්න මේ 13 වෙනි පදේ අපිට කියනවා ඊටම පැහැදිලිව මම විශ්වාස කරගෙන සිටිමි. නුඹ මාගින් ඇසූ සාර වූ වචනවල ආදර්ශයේ ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගෙන සිටපන්න. දැන් පාවුලතුමා මේ තිමෝතිට කතා කරලා කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඇසුවා වූ ඒ දේ. ඔබ දැන් ඒක අල්ලගන්න. ඒක අතහරින්නට එපා. දැන් අර මිනිස්සයා බාර දීලා ගියානේ තමන්ගේ අර දුර බැහැර යන තැනැත්තාගේ අයිතිව තිබුණු වාහනේ සහ සතුන් අන්තිමට ඒවා නැතිව ගියානේ. එතකොට මේ අයිතිකාරයට මොනතරම් පීඩාවක් ලැබෙනවද? එතකොට අද දවසේ ඔබටත් මටත් යේසුස් වහන්සේ බාර දීලා තිබෙන මේ අනගිමත් දේ, මේ වටිනා දේ අතහරින්න එපා කියන අලංකාර පණිවිඩය ස්වාමින් වහන්සේගේ දාසයා තිමෝතිට කතා කරලා කියනවා. අද දවසේ අපට කියනවා යේසුස් වහන්සේ නැමැති ඒ මහා පර්වතය, යේසුස් වහන්සේ නැමැති ඒ ජීවමානකම කවර කලකවත් අමතක කරන්න එපා කියන පණිවිඩය. ඒ වගේම අපිට ඒ ආකාරයෙන්ම අපි තවත් දකින තවත් කාරණයක් තමයි 14 වෙනි පදයේ කියන නුඹට බාර දුන් යහපත් දෙය අප තුල වසන සුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ආරක්ෂා කරන්න කියලා. ඔබ දන්නවද මේක මහා අලංකාර දෙයක්. හේතුව තමයි මේ දෙවියන් වහන්සේ කැඳවාගත් සෙනග යේසුස් වහන්සේගේ ලෙයින් මෙලදී ගත්ත සෙනග, ඒ වගේම නිවැරදි දේවල් කරන්නට යොමු කරගත්තා වූ සෙනග දෙන පණිවිඩය, සුද්ධ ලියවිල්ලේ තිබෙන සත්‍යතාවය අප ආරක්ෂා කරන්න ඕන. ඒක කවර කලකවත් අමතක කරන්න එපා. ඒ උතුම් දේ ආරක්ෂා කළ යුතුයි කියන පණිවිඩයයි ස්වාමින් වහන්සේ අපට කතා කරලා කියන්නේ. ඉතින් ඒකම කියන කොහොමද මේක ආරක්ෂා කරන්නේ? දැන් අපි පැහැදිලිව දන්නවනේ මේ වර්තමාන ලෝකයේ වැරදි ඉගැන්වීම් බොහෝමයක් තිබෙනවා. ඉතාමත්ම වැරදි ඉගැන්වීම්. මේ වැරදි ඉගැන්වීම් වලින් ජනතාව ආරක්ෂා කරන්න ඕන. සමහර වෙලාවට සමහර අය සැබෑ වචනේ තේරුම් ගන්නේ නැහැ. දේව වචනේ කියනවා කසන කන් ඇත්තෝව. ඒ කට්ටිය අතන මෙතන යනවා. ඒකලා ඒ අය මම්මුලා වෙනවා. සමහර වෙලාවට වචනේ අහලා බොහොම සතුටින් එනවා. අන්තිමට කල්පනා කරාම ඇති දෙයක් නැහැ ඒ තුල. ජීවමාන දෙවියන් වහන්සේගේ වචනේ නෙමෙයි. සමහර විට ඒ දේශකයාගේ තියෙන හැකියාව, ඒ වචනවල තියෙන හසුරුවන ආකාරය පිළිබඳව, නැත්නම් ඒ ප්‍රසන්න පෙනුමන් පිළිබඳව, නැත්නම් ඒ කට්ටියට තියෙන මිල මුදල් පිළිබඳව සමහර විට මනුෂ්‍යයන් හිතන්න පුරුදු වෙලා තිබෙනවා. අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා තමයි පාවුලතුමා කතා කරලා කියන්නේ මේ උතුම් දේ කිසිම දෙයකට බාල්දු වෙන්න ඉඩ තබන්න එපා. ඒක ආරක්ෂා කරගන්න ඕන. ඒක රැක බලා ගන්න ඕන. ඉතින් මේ වැරදි බොහෝමයක් තුල අපි අද වර්තමානයේ ගමන් කරනවා. මේ වගේ අපි ආරක්ෂා විය යුතුයි. ඒ වගේම සමහර අය සත්‍ය ඉගැන්වීම් වලින් ඉවත් වෙලා ඒ අය වෙන දේවල් හදාගන්නවා. අපි දන්නවනේ මේ සුද්ධ ලියවිල්ල බලලා ඒවා කන පිට හරවාගත්ත අය මොනතරම් විවිධාකාර නිකායන් ගොඩනගාගෙන තිබෙනවද? ඒ අය සදාකාල ජීවනයේට ඇතුල් වන්නේ නැහැ. ඒ වගේම 14 වෙනි පදේ අපට මතක් කරලා දෙන්න උඹට බාර දුන් යහපත් දෙය
අප තුල වසන සුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ආරක්ෂා කරන්න. දන්නවද? අපි ඉගෙන ගන්නා වූ මේ දේ ආරක්ෂා කරගන්න පුළුවන් කම ලැබෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල පමණයි. වෙන දෙයකින් බෑ. එතකොට සුද්ධාත්මයන් වහන්සේ තුල තමයි අපට මේක කතා කරන්නේ. උන්වහන්සේ අප දිරි ගන්නන්නේ. උන්වහන්සේ අපට සැනසීම, විමුක්තිය මේ වචනේ බලාපොරොත්තුව ලබා දෙන්නේ. ඊළඟ අප ස්වාමීන් වහන්සේගේ කරුණාව තුල අපට තියෙන වගකීම් අප තෝරාගමු. දැන් 15 වෙනි පදය අපි බලමු. මේ වෙලාවේ 15 වෙනි පදේ කියනවා පිගලස් හර්මෝගෙනිස්ද ඇතුළුව ආසියාවේ සිටින සියල්ලන් මාගින් අහක්ව ගිය බව නුඹ දන්නේය. දැන් බලන්නකො මේ පිගලස් කියන තැනැත්තයි ඒ වගේම හාමෝගෙනිස් කියන තැනැත්තයි පාවුලතුමා අතහැරලා යනවා. ඇයි? දැන් ඒ කට්ටිය පාවුලතුමාට බොහොම විශ්වාසවන්තව හිටිය අය. දැන් එතුමා හිරගෙදර. ඒක නිසා එයාලා හිතුවා දැන් ඉතින් වැඩක් නැහැ. ඒක නිසා ඒ කට්ටිය පාවුලතුමාව අතහැරලා ගියා. ඒ අය විතරක් නෙමෙයි ඇතුළු ආසියාවේ සිටින සියල්ලන් මාගෙන් අහක්ව ගිය බව නුඹ දන්නේය. දැන් දන්නවද කෙනෙකුට විපත්ති වෙනකොට බොහෝ අය ඒ අය අතහැරලා යනවා. මේක අද අපි දකින වාසනාවන්ත දෙයක් නේ. ඉතින් පාවුලතුමා මෙතන කතා කරලා කියනවා අනේ ඒ අය මාව අතහැරලා ගියා. දැන් එකට ඉඳලා එකට මේ පාවුලතුමාගෙන් අධ්‍යාපනය ලැබලා ක්‍රිස්තුස් වහන්සේ ගැන අහලා මේ මහත් දේ අත්දැක අය මෙන්න අතහැරලා යනවා. හැබැයි ඒකම 19 වෙනි පදේ 16 වෙනි පදේ කියනවා ඔනෙසිපොරස්ගේ පවුලට ස්වාමින් වහන්සේ කරුණා කරනසේක්වා. මක්නිසාද ඔහු නොඑක් පරමා ප්‍රාණවත් කළේය. මාගේ යදම් ගැනත් ඔහු ලැජ්ජා නූනේය. ඔහු රෝමයට ආ කල බොහෝ උත්සාහයෙන් මා සොයා මා සම්භවෙන්ට ආවේය. දැන් මහා වීරයෙක්නේ. මේ ඔනෙසිපොරස් කියන්නේ මහා වීරයෙක්. ඒ ඇයි රෝමේ හිරගෙදරකට ඇතුල් වෙන්න බෑ. නමුත් එතුමා මොනියම් හෝ ක්‍රමයකට මේ සිරගතව ඉන්න පාවුලතුමා බලන්ට ආවා. මිත්‍රවරුනි, යේසුස් වහන්සේ කියනවා මම සිරගෙදර හිටියා. නුඹ මාව බලන්ට ආවේ නෑ. මම රෝගාතුරව හිටියා. නුඹ මාව බලන්ට ආවේ නෑ. මම ඇඳුම් නැතුව හිටියා. නුඹ මට ඇඳුම් දුන්නේ නෑ. ඒ කතා කරන්නේ මොකක් ගැනද? අද වර්තමානයේ අපට කරන්න තිබෙන අභියෝග. අප කී දෙනෙක් මේ හිරගෙදර ඉන අය දැක සොයා බලන්න ගිහිල්ලා තියෙනවද? ඔවුන්ගේ දුක අපි කොපමණ බෙදාගෙන තිබෙනවද? ඒ විතරක් නෙමෙයි, සමහර විට අපි රෝහල් වලට යන්නේ අපේම ඥාතින්, අපේම අසරණ වූවන් බලන්න පමණයි. නමුත් කොපමණ සෙනගක් ඉන්නවද කර කියාගත දෙයක් නොමැතිව. නේද? ඔබ යමෙකුට එහෙම කරනවා නම් ඒ කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. ඔබගේ ඥාතියෙක් හිරගෙදර නැතුව ඇති. නමුත් ඔබ හිරගෙදර ඉන්න කෙනෙකුගේ අසරණ භාවය දැකලා ඔහුට කතා කරලා යම් අස්වැසිල්ලක් ලබා දෙනවා නම් ඔබ ඒ කරන්නේ යේසුස් වහන්සේට කරනවා වගේ මහත්මය වරක්. ඒ දේ කරන්නටයි ස්වාමීන් වූ දෙවියන් වහන්සේ අපට කතා කරන්නේ. ඒකට ඒකම 17 වෙනි පදේ කියනවා මාගේ යදම් ගැනත් ඔහු ලැජ්ජා වුණේ නැහැ. දැන් පාවුලතුමා යදම් දාලා හිරගෙදර. හැබැයි ඔනෙසිෆොරස් ලැජ්ජා වුණේ නැහැ. ස්වාමීන් වහන්සේ කැඳවනවා අපටත්. අපේම සහෝදරය සහෝදරී ඉදිරි කාලයක යම් අවස්ථාවක මොනියම් හෝ විදියකට හිරගත වුණොත් අපි ලැජ්ජා විය යුතු නැහැ. ක්‍රිස්තුස් වහන්සේ නිසා දුක් විඳින අය ගැන ලැජ්ජා වෙන්නට එපා. දැන් හිරගෙදර ඉන්නකොට සමහරට යක්ෂ බන්ධනව නිසා විවිධාකාර අන්ධකාර බලවලින් හිර වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. අතාරින්න එපා. ඒ අය එක්ක කතා කරන්න, එයාට යාඥා කරන්න, එයාට කල හැකි දේ කරන්න උත්සාහ කරන්න. 18 වෙනි පදේ අපිට මෙන්න මේ කියනවා. ඒ දවස්වලදී ඔහුට ස්වාමින් වහන්සේගෙන් දයාව ලැබෙන්නට ස්වාමින් වහන්සේ සලස්වනසේක්වා. ඒ දවසේදී කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම දවසේදී මොනවද කියන්නේ? ස්වාමින් වහන්සේගේ දයාව ලැබෙන්නට සලස්වනසේක්වා. පාවුලතුමා යාඥාවක් කරනවා. මේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් දායකත්වයේ දරූ අයට උන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්නට කියලා. ඒ වගේම ඔහු එපීසේදී කොපමණ දේවලින් සේවය කළේද කියා නුඹ හොඳ හැටි දන්නේය. දැන් පාවුලතුමා තිමෝතිට ආදර්ශයක් දෙනවා. සිහිපත් කරන්න මේ තැනැත්තා ගැන. එපීසේදී කොපමණ දේවල් වලින්
ඔහු සේවය කරාද කියලා. දැන් අපේ ජීවිතය මෙන්න මේ වගේනේ. ක්‍රිස්තුස් වහන්සේ කැඳවෙවුවා වූ ජීවිතය උන්වහන්සේත් එක්ක සැබෑ ගමනක් යන්නට උන්වහන්සේ අපව කැඳවනවා. ඉතින් මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය තුල උන්වහන්සේ අපට කතා කරන්නේ මහත් දෙයක් තේරුම් ගමු. උන්වහන්සේගේ දාස දාසීන් හැටියට අපට තිබෙන වගකීම, අපට තියෙන බලාපොරොත්තුව, ඒ වචනය අතහරින්න එපා. ඒ වගේම ඒක රඳා පවතින්න පුළුවන් සුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල පමණයි. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ඔබ පූර්ණ වෙන්න. ඒ වගේම මිනිසුන් වෙන අය කරනවා වගේ ස්වාමින් වහන්සේ වාත හැරලා යන්න එපා. ඒ වගේම පීඩාවට පත් වූවන්ට අපි මෙහෙවර කරමු. පීඩාවට පත් වූවන් අසරණ භාවයට පත් වූවන්ට අප හැකි පමණ අපි දායකත්වය දෙමු. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ තුල අපි ඒ අලංකාරව ගත කරන අය සිහිපත් කරමු. ඒ අය වෙනුවෙන් අපි මදහත්කාරව යාඥා කරමු. ඉතින් ස්වාමින් වහන්සේගේ වචනයෙන් ඔබට ස්වාමීන් වහන්සේ කතා කරන්න ඇති කියලා හිතනවා. ඒ නිසා මේ උතුම් මොහොතේ මේ අසුප් පණිවිඩය තුල අපේ ජීවිතය ගත කරන්න උන්වහන්සේ අපට ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරමු. පියාණනි ඔබ වහන්සේට දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ වචන කීපයක් තුලින් ඔබ වහන්සේගේ ස්වාමීනි ඒ මඟ පෙන්වීම ස්වාමීන් වහන්සේ කතා කරන්න හදන දේ අපට සිහි ගන්වන නිසා. ඉතින් ආදරවන්ත පියාණනි ඔබ වහන්සේගේ වචනය මොනතරම් අලංකාරද, ඔබ වහන්සේ මොනතරම් තේජාන්විතද. පියාණනි ඔබ වහන්සේ දුක් විඳීමට පවා අපව කැඳවෙවුවා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා පියාණනි ඔබ වහන්සේගේ වචනය තුල අපට තියෙන බලාපොරොත්තුව සදාකාල ජීවනයේ බලාපොරොත්තුව තුල ජීවත් වෙන්න. පියාණනි මේ පොළවේ ගත කරන කාලය තුල ඔබ වහන්සේ තුල සතුටු වෙන්න, ඔබ වහන්සේ අත් නෑර සිටින්න, ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනෙන් ඈත්ව නොයා සිටින්නට අපට උපකාර කළ මැනව. ඉතින් පියාණනි සියලු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේට පුද කරන අතර ඔබ වහන්සේගේ වචනෙන් එක එක්කෙනා ශක්තිමත් කළාට ස්තුතියි කියනවා යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්. ආමේන්. සියලු දෙනාටම යේසු කීතයි. මරණය නිසා ගැලවීම, ප්‍රේමය නිසා සමය, කරුණාව නිසා කමාව, ජේසුනි ඔබයි මගේ පිහිට. මරණය තුල ගැලවීම, ප්‍රේමය නිසා සමය, කරුණාව නිසා සමාව, ජේසුනි ඔබයි මගේ පිහිට. පොළවේ මුහුදේ මිනිසා අතරේ මේ ලෝකයේ කිසිවක් නැතේ. මා හදවතේ අයිතිය ඔබටයි, මම යේසුගේ පමණයි. ඔබේ වාදම් තුල නිදහස, ඔබේ නාමය තුල බලය, ස්වාමිනි ඔබයි රජුන්ගේ රාජ, ඔබ පමණයි ඕනෑ මට. පොළවේ මුහුදේ මිනිසා අතරේ මේ ලෝකයේ කිසිවක් නැතේ. මා හදවතේ අයිතිය ඔබටයි, මම යේසුගේ පමණයි. පොළවේ මුහුදේ මිනිසා අතරේ මේ ලෝකයේ කිසිවක් නැතේ. මා හදවතේ අයිතිය ඔබටයි, මම යේසුගේ පමණයි. මා හදවතේ අයිතිය ඔබටයි, මා හදවතේ අයිතිය ඔබටයි, මා හදවතේ අයිතිය ඔබටයි, මම යේසුගේ පමණයි. ඔබ රුව සොයමි, ඔබ පසුපසෙමි, මම ඔබගේ පමණයි. ඔබ රුව සොයමි, ඔබ පසුපසෙමි, මම ඔබගේ පමණයි. පොළවේ මුහුදේ
මිනිසාතරේ මේ ලෝකයේ කිසිවක් නැතේ මහදවතේ අයිතිය ඔබටයි මම යේසුගේ පමණයි මහදවතේ අයිතිය ඔබටයි මහදවතේ අයිතිය ඔබටයි මහදවතේ අයිතිය ඔබටයි මම යේසුගේ පමණයි ඔබේ රුව සොයමි ඔබ පසුපස එමි මම ඔබගේ පමණයි දිව්‍යන් වහන්සේට ස්තුති වේවා. අද දවසේ දිව්‍යන් වහන්සේත් එක්ක ගත කරන්න උන්වහන්සේ අපට ආශිර්වාද කළා. ඒ වගේම දිව්‍යන් වහන්සේගේ කරුණාව අප සමග තබා තිබෙනවා. උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙන්නත්, ඒ වචනය තුල රඳා සිටින්නටත් උන්වහන්සේගේ උපකාරය අප ඉල්ලමු. ඒ වගේම අපේ ජීවිත දිව්‍යන් වහන්සේගේ දෑතට බාර කරමු. අපට ගත කරන්න තිබෙන ඉදිරි දවස් දිව්‍යන් වහන්සේගේ දෑතට බාර කරලා අපි ආඥා කරමු. පියාණනි අපි අනෙක වාරයක් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ දවසේ ඔබ වහන්සේගේ නාමයෙන් ඒකරාශී වෙන්න, ඔබ වහන්සේට ගෞරවය පුදන්න, ඔබ වහන්සේගේ වචනේ අසන්නට අපට දුන්න ආශිර්වාදය ගැන ස්තුතියි. පියාණනි මේ වචනේ තුල ජීවත් වෙන්න අපට උපකාර කරන්න, විශේෂයෙන්ම දෙවි පියාණනි අපි යාඥා කරනවා අපට ගත කරන්න තිබෙන ඉදිරි දින ඔබ වහන්සේ සමග ගත කරන්න, ඔබ වහන්සේ අපට උපකාර කරන්න, ඔබ වහන්සේගේ රැකවරණය අපි ඉල්ලා සිටිනවා පියාණනි. යමෙක් යම් තැනක පීඩාවකට, වේදනාවකට, අපහසුතාවයකට ලක්ව ඇද්ද අපි යාඥා කරනවා දෙවි පියාණනි ඔබ වහන්සේගේ අසීමිත කරුණාව වුන් කෙරේ තබන පිණිස ඔබ වහන්සේ ඔන්න එකිනෙකා ගලවන පිණිසත් මේ උතුම් මොහොතේ අපි ඔබ වහන්සේට යාඥා කරනවා. ආදරවන්ත පියාණනි ඔබ වහන්සේගේ රාජ්‍යයේ වර්ධනය සඳහා දෙන පිණිස ඔබ වහන්සේගේ මිනිසයන්ගේ සිත් පොළඹවා තිබීම ගැන අනේක වාරයක් අප ස්තුතියි කියනවා. පියාණනි ඔබ වහන්සේට බොහෝ කොට දෙන්න ස්වාමීන් වහන්සේට ආශිර්වාද කළ මැනව. යමෙකුට දෙන්න නොහැකිද අපි යාඥා කරනවා පියාණනි ඔවුන්ගේ අපහසුතාවයන් වලින් නිදහස් කරලා ඔබ වහන්සේට බොහෝ කොට දෙන්න උන්ට ආශිර්වාද කරන්න. ඉතින් දෙවි පියාණනි සියලු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේට පුද කරනවා. අපගේ එකම ගැලුම්කාර යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්. ආමේන්. අපි අනුග්‍රහය කියවමු. පිය උදවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතුතුම් කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ නිරන්තර සම්බන්ධකමත් පංගුකාරීත්වයත් උන්වහන්සේගේ නාමයේ දරන්නා වූ අප සියලු දෙනා සමග සදාකාලයෙන් සදාකාලීටම වේවා. ආමේන්. සියලු දෙනාට යේසු පිහිටයි. ඉදිරි දවස් උන්වහන්සේත් එක්ක ගත කරන්න උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන පිණිස අපි ඔබ සමග යාඥාවෙන් ඉන්නවා. ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වේවා. Amém.